නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදු වන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවෙකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාට මලක් බෝධා මගේ ජීවය ඔබේ පාමුල පරවුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැන බුදු බන් මහා කරුණාවෙන් 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 මහා කරුණාවෙන්
පින්නතුනි අපි පිරිත් දේශනාවට සම්බන්ධ වෙන වෙලාව හැමදිනාම බොහොම සදහැසිත ඇති කරගෙන අපි සමග සාමූහිකව පිරිත් දේශනා කරලා අපි ආශිර්වාදයේ බලාපොරොත්තු වෙන අවස්ථාවක මේ සිටින්නේ. අපේ පවුල් වල ඇත්තන්ට පමණක් නෙවෙයි මුළු ලෝකේ පුරා විසිරී පැවතී සිටින සෑම දිනාටම ආශිර්වාද යොණ කරන ඔබ හැම දෙනෙක්ම දන්නවා වෙසෙනකාරී තත්වයකට මුළු ලෝකෙම ගොදුරු වෙමින් තිබෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ හදවතින්ම පිරිත් දේශනා කරමින් අපිටත් මුළු ලෝ ජීවත් වෙන සෑම සිළු දිනාටමත් සිතක් සාන්තියක් යහපතක් වේවා. මේ කරදර බාධක වලින් දුරු කරගෙන විශේෂයෙන්ම නිරෝගී සුවසලසා ගන්නට මේ දේශනා කරන්නව පිරිත ආශිර්වාදයක් ශක්තියක් බලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි හැම දිනම බොහොම සද්භාවයෙන් යුක්තව පිරිත් දේශනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතු ශාවක සංඝෝ ආහු නෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕභාසිත්වා යේන භගවාතේන උපසංකමින්त्वा භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතා කෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසී බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයොං ආකංකමානා සොන්තානං බ්‍රෝහි මංගල මුන්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුන්තමං පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුන්තමං බාහෝ සච්ඡංච සිම්පංච විනයෝච සුසිංහිතෝ සුභාසිතාච ආවාචා ඒතං මංගල මුන්තමං මාතා පිතු පණ්ඨ
සද්ධානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඊතං මංගල මුත්තමං කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඊතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං khemං ඒතං මංගල මුත්තමං ඊතාදිසානි කන්්වාන සබ්බත් මපරාජිතා සබ්බත් සොත්ථින් ගච්ඡanti තං තේසං මංගල මුත්තමං තීතේන සච්ච වජ්ජේන සොන්ති මේ දේහෝතු සම්බදායානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ සම්බේව භූතාස්නා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝජ හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අම්පමන්තා යං කිංචි විත්තං ඉදවාහුරන් වා සංඝේසු වායං රතනං පනීතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි දම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු ඒ පුංගලාට්ඨ සතම් පසන්තා ජන්තාරි ඒතානි යුගානි හොන්ති තේ දංකිනෙය්‍යා සුගතස්ස ශාවකායේතේ සුදින්නානි මහම්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු ඒ සුම්පයොන්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම් හිතේ පන්ති පන්තාම තං විගයිහ ලද්ධා මුදා නිම්බුතින් භුංජමානායි දම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුම්බිවාතේ බිය සම්පකම්පියෝ තතුපමං සප්ප
සත්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඊ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තානති නති භවන් අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිංචිතං ච සීලබ්බතං වාපි යදන්ති කිංචි චතුහ පායේ ච විප්පමුන්තෝ චචාබිතානානි පම්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා බම්බෝසෝ තස්ස පටිච්චාදාය අබම්බතා දිට්ඨ පදස්ස වුන්තායි දම් සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන ස්වාති හෝතු වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසී පඨමස්මින් ගිම් තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංචේන ස්වාති හෝතු අරෝ වරඤ්ඤෝ වරදු වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවන් විරත්ත චින්තායතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දානිම් බන්ති ධීරායතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන ස්වාති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම ස්වාති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම ස්වාති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලින්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා ූප සමින්තු තේතේන සච්ච වජ්ජේන වජ්ජේන භයාවෝප භයාවෝප සමින්තු සමින්තු තේතේන සච්ච වජ්ජේන රෝගා ූප සමින්තු තුතේ කරණීය මන්ත කුසලේන අන්තං සන්තං පදං අபிසමිච්ඡ සංකෝජෝච සෝජෝච සුවචෝචස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අම්පකින්චෝච සල්ලෞක බුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගම්බෝ කුලේසු අනනුකින් නුකිද්ධෝ නච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයං සුඛිනෝ
කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතන්තහායේ කේචිපාන භූතන්ති තසාවාතාවරාවා අනවසේසාදීගාවායේ මහන් තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දින්ටාවායිව අද්දිට්ඨායේච දුරේ වසන්ති අවිධූරේ භූතාවා සම්භවේසීවා සම්බේ සන්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නි කුම්බේත ඥාති මඤ්ඤේත කන්ත චිනං කංචී ව්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුංක මෙච්චය මාතා යතානියං පුන්තං ආයුසායක පුන්ත මනුරක් ඒවම්පි සම්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙන්තං ච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපන්තං තින්තං චරන්නිසින්නෝ වාසයානෝ ආයාවතස්ස විගත මෙද්දෝ ඒතං සතින් අදින්තේය බ්‍රහ්මමේතං විහාරං ඉද මාහෝදින්ටිංච අනුපගම්ම සීලවා දස්සනීන සම්පන්නෝ කාමේසු විනේයගේ දන්නයි ජාදු ගබ්බ සෙය්‍යං පුනරේතිතියේතේන සච්ච වජ්ජේන සොන්තිතේ හෝතු සම්බදායේතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාති භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්ථයක් භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්නුපද්දවේයා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රංකන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රංකන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. පින්වතුනි, දැන් පිරිත් දේශනාව සංගුණාට පස්සේ කෙටි ධර්මානුශාසනාවකට සවන් දෙන්නට ඔබට පුළුවන්කමක් තිබෙනවා. අපේ විහාරස්ථානයේ වැඩ ඉන්න සුමන හාමුදුරන් වහන්සේ විසින් ඒ කෙටි ධර්මානුශාසනාව පවත්වනු ඇති. ඉන් අනතුරුව ඉංග්‍රීසි භාෂාවෙන් විශේෂ දේශනයක් අපි ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ දේශනේ සිද්ධ කර ලබන්නේ මැලේසියාවේ කොලලම්පූරේ වැඩ සිටි අපවත් වදාළ අතිපූජ්‍ය කිරින්දේ ධම්මානන්ද
මහානායක ස්වාමීන් වහන්සේ විසින් කරන ලද විශේෂ දේශනයක් අඩංගු විශේෂ කතාවක් නැත්නම් බෞද්ධ දේශනයක් ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් අහන්නට පුළුවන් කමක් තිබෙනවා. After this session there will be a telecast in English, a talk given by late Venerable Kirinananda Mahanayaka Thero. And the Thero was in 1919 he was graduate in diploma in linguistic and Pali Tripitaka from Vidyalanka Pirivena, and he proceeded to the Benares Hindu University in India, where he read Sanskrit, Hindi and studied philosophy. He graduated with MA in 1949. After that he went to Malaysia in 1952. Since his arrival there on January 5th, he began a mission which has continued without a break for 50 years. He founded the Buddhist Missionary Society Malaysia in 1961, which was officially registered in 1962, and embarked on a speaking and writing which literally transformed the state of Buddhism in the country. The late Venerable had more than 55 publications in his credit, which have inspired Buddhists and non-Buddhists all over the world. He had received numerous awards in recognition of his work, the most recent of which is from Myanmar, which carries the title Agamaha Pandita. So we really recall the precious memories of Most Venerable Mahathero and his service to the Buddha Sasana. May he attain the supreme bliss of Nibbana. So you can listen to that talk after this talk given by our Venerable Sumana Thero. Thank you very much. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ආපිතේනසෝ බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සෙතක් සාන්තියක් යහපතක්ම සැලසේවා කියලා පළමු කොටම ආශිර්වාද කරනවා. ශ්‍රද්ධාවන්ත සදැහැති පින්වතුනි, ඔබ සියලු දෙනාම අද දවසේ දහම් නිකේතන විහාරස්ථානයේ විසින් සිද්ධ කරන ලබන වෙසක් පොහොය අරමුණු කරගෙන සිද්ධ කරන සීල සමාදාන වැඩසටහනට සම්බන්ධ වෙමින් තමයි ඔයත්ෝ මේ මොහොත ගත කරන්නේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් බුදු පුදට සැරසෙමින් ජීවිතය ගත කරන
ඔබ මේ මොහොතේදී පින්නතුනි ඊ타ම ව්‍යසනකාරී මොහොතකයි ජීවත් වන්නේ. ඒක ඔබ අප සියලු දෙනාටම රහසක් නොවේ. මේ අවුරුද්දේ වෙසක් පින්කමේ වෙසක් තෙමගුලේ ආදර්ශ පාඨය තේමාව ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ටි පරමන් ධනං කියන මේ උතුම් බුදු වදන. පින්නතුනි එවැනි උතුම් බුදු වදනක් මේ වගේ කාල වකවානුවක වෙසක් තෙමගුලේ තේමාව හැටියට තෝරා ගැනීමම මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපට මහත් ආශිර්වාදයක්. මේ කෙටි වේලාව තුල මම ඔබට සිහිපත් කරන්නේ පින්නතුනි මේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන් ධනං කියන මේ හතර පද ගාථාව සුප්‍රසිද්ධ ධම්මපදයේ සුඛ වග්ගයේ 6 වෙනි ගාථාව. වැරදි ආහාර පරිභෝජනයකට ලක් වෙලා හිටපු කොසල් රජතුමාටයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරලා අනුශාසනා කළේ. බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපැද්ද කොසල් රජතුමා නිවැරදි ආහාර රටාවකට පුරුදු වෙලා යහපත් ජීවිතයකට යොමු වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එනිසා ඔබට මට රහසක් නොවේ පින්නතුනි. මේ කාල වකවානුව තුල අපි මෙවැනි අර්බුදකාරී තත්වයකටපත් උනේ අපේ වැරදි ආහාර රටාව නිසා දෝ කියලා වෙලාවකට අපට හිතෙනවා. ඒ නිසා පින්නතුනි මේ උතුම් වදන නැවත නැවතත් සිහිපත් කරන්නේ ඔබ ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරනවා සප්පාය කරුණු කියලා කරුණු පහක්. සප්පාය කියලා පින්නතුනි මෙතනද සඳහන් කරන්නේ මොකද්ද? රෝග නිවාරණයට සුදුසු කියන අදහස. එතන සප්පාය කරුණු පහක් උන්වහන්සේ දේශනා කරනවා. පළවෙනි සප්පාය කරුණ තමයි ආහාර සප්පාය. පින්නතුනි අපිට කයට නිසි ආහාර වේලක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අපි ගන්න ඕනේ. ඊළඟට උතු සප්පාය සීත කාලයට උෂ්ණ කාලයට අපි ගන්න ඕන මොන වගේ ආහාරද කියලා අපි අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ වගේ කරුණු කාරණා පහක් උන්වහන්සේ ධර්මයේ සඳහන් කරනවා. ඒ නිසා පින්වත්නි මේ වෙලාවේ තුල ඔබ කයින් නිරෝගීමත් වන වාසේම ඔබ මනසිනුත් නිරෝගීමත් වෙන්න ඕනේ. කයින් විතරක් නිරෝගී වෙලා වැඩක් නැහැ පින්නතුනි. අපි මනසින් රෝගී තත්වයට පත් වෙලා ඉන්නවා නම් ඔබ මනසින් රෝගී තත්වයට පත්වන හැම මොහොතකම ඔබ තුල යම් යම් ගැටලුකාරී තත්වයන් ඔබේ පවුල තුල ස්වාමි භාර්යාවරුන් අතර ස්වාමි දියණියවරුන් අතර දුවදරුවන් අතර අරුබුදකාරී තත්වයන් හට ගන්නට පුළුවන්. ඔබ මානසික මනසින් නිරෝගී නැත්තම්. ඒ නිසා ඔබ මෙය ඊටාම ගැඹුරින් තේරුම්ගෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට අපි මේ වෙසක් තෙමගුලේ උන්වහන්සේට කරන ගෞරවයක් හැටියට උන්වහන්සේගේ මේ අනුශාසනාව පිළිපදිමින් ජීවත් වන්න ඕනයි කියන අදිෂ්ඨානය සිත තුළ තබාගෙන ඔබ ඔබේ නිවෙස්වල සිටිමින් මේ කාලය තුල පින්නතුනි අපි ඉන්න මේ ව්‍යසනකාරී తত্ত্বය ඔබට ආශිර්වාදයක් කරගන්න
ඔබට ආශිර්වාදයක් කරගෙන ධර්මානුකූල ජීවිතයක් ඔබ ඔබේ නිවස තුල ගත කරන්න. ඔබේ නිවස පන්සලක් බවට පත් කරගන්න. ඔබේ නිවස මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයක් කියලා ඔබ හිතින් හිතාගෙන බුදු පුදට සැරසෙමින් බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වමින් ඔබ ඔබේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරගන්න. පින්නතුනි, මා ඔබට මුලින් දේශනා කළා ගාථාවක්. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. ධම්මපදයේ එන එක් ගාථාවක්. මඤ්ඤති කියලා පින්නතුනි මෙතන සඳහන් කරන්නේ මොකද්ද? නොහැකියාව. තමන්ට තියෙන නොහැකියාව. මඤ්ඤති කියන්නේ නොහැකියාව, බැරිකම. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා, යම්කිසි මෝඩයෙක් ඉන්නවා. තමන් මෝඩයි, තමන්ට පින්පව් තේරෙන්නේ නැහැ, තමන්ට හොඳ නරක තේරෙන්නේ නැහැ කියන දේ ඒ මෝඩයා දන්නවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ. අන්න බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ බාලෝච පණ්ඩිතමානි. තව කෙනෙක් ඉන්නවා. තමන් තුල තියෙන මේ වැරදි අවබෝධය, අනේ කියන්නේ පින්පව් දන්නේ නැතිකම, හොඳ නරක දන්නේ නැතිකම, මේ සියල්ල එයා තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්නේ නැතුව තමන් හරි කියලා තමන්ගේ ජීවිතය ගත කරනවා. එයා තමයි යෝබාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ බාලෝච පණ්ඩිතමානි සවේ බාලෝති උච්චති. අන්න එයා තමයි ඔය ඇත්තන්ගේ භාෂාවෙන් කිව්වොත් රියල් මෝඩයා. ඇත්තම මෝඩයා ඒ පුද්ගලයා. තමන්ගේ වැරදි හඳුනාගන්නේ නැතුව අනුන් වැරදි කියලා කියනවා නම් තමන් ළඟ වැරදි අප්‍රමාණ තියාගෙන එයා තමයි හොඳම මෝඩයා. ඒ නිසා අපි අපේ ජීවිතය තුළ තියෙන නරක දේවල්, නරක පුරුදු, නරක සිතුවිලි අපි මේ සියල්ල අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව තවත් කෙනෙකුට අපි කොහොමද හොඳ පාරේ යන්න කියලා දෙන්නේ? තාත්තා වැරදි කරමින් කොහොමද පුතාට හොඳ පාරේ යන්න කියලා දෙන්නේ? අම්මා වැරදි දේවල් කරමින් කොහොමද දුවට හොඳ පාරේ යන්න උගන්වන්නේ? ඒ නිසා පින්නතුනි, බුද්ධිමත් වන්න. ඔබ ජීවත් වන සමාජය ඒ තරම් හොඳ සමාජයක් නොවන බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා පින්නතුනි, මා මේ සඳහන් කළේ ඔබ බුද්ධිමත් විදිහට සිතන්න. බුද්ධිමත් විදිහට සිතුවොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න. පින්නතුනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ වගේ ගාථාවල් දේශනා කරලා ඒකට දේශනා කරන නිදාන කතාවක්. ඔයත්තන්ට මා කියපු දේ පැහැදිලි කියලා මං හිතනවා. යෝබාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ. යම් මෝඩයෙක් ඉන්නවා, එයා එයාගේ මෝඩකම් ගැන හොඳට දන්නවා. ඒ වගේම තවත් මෝඩයෙක් ඉන්නවා, හැබැයි එයා එයාගේ වැරදි අඩුපාඩුකම් තේරුම් ගන්නේ නැහැ. ඒව දකින්නේ නැහැ. එයා තමයි සමාජයේ ඉන්න ඇත්තම මෝඩයා. පින්නතුනි, මෙහෙම සරල විදියට හිතන්න. යම් පුද්ගලයෙක් සෝවාන් වෙලා නැහැ. යම් පුද්ගලයෙක් මාර්ගඵලයක් ලබලා නැහැ. හැබැයි ඒ පුද්ගලයා හිතනවා නම් එයා සෝවාන් වෙලා ඉන්නේ කියලා, එයා මාර්ගඵලයක් ලබලා ඉන්නේ කියලා හිතුවොත් එයාට පුළුවන් ද එයාගේ ගමන එතනින් ඉස්සරහට ගෙනියන්න? බෑනේ. එයා කවමදාවත් පින් සිද්ධ කරන්න, කුසල් රැස් කරන්න කවදාවත් යොමු වෙන්නේ නැහැ. ඇයි? එයා හිතනවා එයා සෝවාන් ඵලයටපත් වෙලා, එයා මාර්ගඵලයක් ලබලා කියලා එයා හිතනවා. පින්නතුනේ, නිසා තමන් කොතනද ඉන්නේ, තමන් කවුද කියන දේ අවබෝධයෙන් තේරුම් ගන්න. අමාරු වුණත් පින්නතුනි, මේ මොහොතේ තුල ජීවත් වන්න. නොපැමිණි අනාගතය ගැන සිතමින් ජීවත් වන්න එපා. අතීතය ගැන සිතමින් ජීවත් වන්න එපා. අමාරුයි තමයි, නමුත් මේ මොහොතේ ජීවත් වන්න. බණ භාවනා පුරුදු කරමින් මේ මොහොත තුල ඔබ ජීවත් වුණොත් ඔබට පුළුවන් හොඳ මරණාසන්න මොහොතකින් අවසන් ගමන් යන්න. එනිසා පින්නතුනි, ඔබ මේ සියලු කරුණු කාරණා අවබෝධයෙන් යුතුව තේරුම් ගන්න. මා ඔබට දේශනා කළ ගාථාවේ නිදාන කතාව
කෙටියෙන් ඔබට සරලව මා පැහැදිලි කරන්නම්. පින්නතුනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. මිනිස්සු නොයෙක් මිනිස්සු උන්වහන්සේ බැහැ දකින්න ජේතවනාරාමයට යනවා. පින්නතුනි, ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මිනිස්සුන් යනකොට දේවල් අරගෙන යනවා. මොනවද අරන් යන්නේ? මල්. අද කාලේ වුණත් පින්නතුනි, පන්සලකට මිනිස්සු යනකොට ස්වාමින් වහන්සේලාට යම් යම් දේවල් අරගෙන යනවා. ප්‍රසිද්ධ බණ කතාවක් තියෙනවා පින්නතුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකාව ජේතවනාරාමයට යනකොට පොඩි හාමුදුරුවන් වහන්සේලා කවමදාවත් විසාකාවගේ මූණ බලන්නේ නැතිලු. ඒට හේතුව තමයි විසාකාව පුංචි හාමුදුරු ගොල්ලන්ට පොඩි පොඩි කෑම අරගෙන තමයි ජේතවනාරාමයට යන්නේ. ඒ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ හැටි අදත් ඒ වගේ අම්මලා මේ ලෝකේ නැතුව නෙමෙයි. ඒ වගේ අම්මලා මේ ලෝකෙ තුල ජීවත් වෙනවා. ඒ නිසා ඒ වගේ පින්නතුනි මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න විහාරස්ථානයට යනකොට නොයෙක් මල් වර්ග අරගෙන යනවලු. ඔයත් දන්නවා පින්නතුනි නොයෙක් මල් වර්ග අරගෙන ගිහිල්ලා ජේතවනාරාමයේ තුල කොයි තරම්නම් මල් එකතු වුණාද කියනවා නම් පින්නතුනි අර එක කාන්තාවක් මරණයටපත් කරලා එක මල් ගොඩක් අස්සේලු හැංගුවා කියන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවන් එතකොට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනකොට මිනිසුන් කොයි තරම්නම් මල් වර්ග අරගෙන යනවද කියලා. තේරුම් ගන්න. සමහර වෙලාවට මිනිසුන් අද කාලේ තියෙන ඔය නොයෙක් මල් වර්ග පූජාවන් වලට මිනිස්සු නොයෙක් දේවල් කියනවා පින්නතුනි. එයට හේතුව ඇයි? මිනිස්සු තේරුම් ගන්නේ නැහැ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ගුණය. උන්වහන්සේ කොයිතරම්නම් මේ ලෝකයේ තුල අපිට හොඳින් ජීවත් වන්න කොයිතරම්නම් ගුණධර්ම කරුණු කාරණා උන්වහන්සේ ඉගෙන්වුවාද? උන්වහන්සේ කොයිච්චරනම් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පිරුවද? උන්වහන්සේගේ ගුණයන්ට ආශිර්වාද ගුණයන්ගේ ආශ්චර්යය තමයි අද අපි භුක්ති විඳින්නේ කියන එක අවබෝධයෙන් යුතුව තේරුම් ගන්න. පින්නතුනි, ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ යාළුවෝ දෙන්නෙක් හිටියලු. මේ යාළුවෝ දෙන්න හොරු දෙන්නේ. පන්සලට යනවා බණ අහන්න පන්සලට ගියා එක දවසක් මේ හොරු දෙන්න. ඔහොම ඉන්නකොට එක හොරෙක් ඉන්නවා. ඒ හොරා කොහොම හරි මේ බණ අහන කෙනෙක්ගේ මොනවා හරි හොරකම් කරනවා කියලා හිතාගෙන එතන වාඩි වෙලා ඉන්නවා. අනිත් හොරාට හිතෙනවා මම හැමදාම හොරකම් කරා. හැබැයි අද මං හොරකම් කරන්නේ නැහැ. අද මං බණ පොඩ්ඩක් අහනවා කියලා බණ ටික අහගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ. ඔය බණ ටික අහගෙන ඉන්නකොට අනිත් හොරාට හිතෙනවා මේ බණ නම් දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ මටමයි කියලා එක හොරෙකුට හිතෙනවා. ඉතින් කොහොම හරි මේ හොරා අන්තිම වෙනකම් බුදුහාමුදුරන්ගේ බණ ටික අහනවා. බණ ටික අහලා ඒ අවබෝධයෙන් යුතුව තේරුම් අරගෙන සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ අනිත් හොරා එයාගේ අනිත් යාළුවා බණ ඉවර වෙනකම්ම මොකද කළේ? මොනවා හරි දෙයක් හොරකම් කරන්න වෑයම් කරපු එක තමයි කරේ. කොහොම හරි මේ සෝවාන් ඵලයටපත් වුණ හොරා ගෙදර ගියාට පස්සේ තමන්ගේ ස්වාමි දියණිය අහනවා මොනවද අද තමුන් පන්සලෙන් හොරකම් කරගෙන ආවේ කියලා. ඒත් ඒ සෝවාන් ඵලයටපත් වුණු හොරා කියනවා අද මට මුකුත් හොරකම් කරන්න බැරි වුණා කියලා. නෝන හොඳටම බනිනවා මේ ස්වාමි පුරුෂයාට. මේ බැනුම් අහගෙන ඉන්න බැරුව මේ ස්වාමි පුරුෂයා ආපසු ජේතවනාරාමයට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ මම ගෙදර ගියාට පස්සේ කියලා එතන ඉඳලා විස්තරේ බුදුහාමුදුරන්ට පැහැදිලි කරනවා. මම මේ කාරණා ඔබට කෙටියෙන් සඳහන් කළේ මේ හොරු දෙන්න ඔබ සිහිපත් කරන්න. මේ හොරු දෙන්නගෙන් එක්කෙනෙක් හිටියා තමන්ගේ අඩුපාඩුකම් තේරුම් ගත්තා. තමන්ගේ අඩුපාඩුකම් තේරුම් අරගෙන යහමඟට පිළිපැන්නා. නමුත් තව හොරෙක් හිටියා ඒ හොරාට බැරි වුණා අනිත් හොරා අනිත් යාළුවා ගිය ගමන යන්න. ඒ නිසා පින්නතුනි හොඳට තේරුම් ගන්න. ඔබ අප සියලු දෙනාම මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ හැමදාම ජීවත් වන්න නෙමෙයි. අපි කවදා හෝ දිනක මරණයටපත් වෙනවා.
ඒ මරණයට පත්වන මොහොත දක්වා ඔබ අප සියලු දෙනාම සමාජයට වැදගත් පුද්ගලයෙකු ලෙසින් සමාජයට වැදගත් මිනිස්සෙකු විදිහට ජීවත් වෙලා ඔබ ඔබේ දරුවන්ට ඔබ ඔබේ පවුලේ ඇත්තන්ට ඔබ ඔබේ හිතවතුන්ට හොඳ නරක කියලා දෙන්න පුළුවන් තත්ත්වයට එන්න. එයයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේට මේ වෙසක් තෙමගුලේ අපි උන්වහන්සේට කරන උපහාරය ගෞරවය. ඒ නිසා මේ මොහොතේ තුල ජීවත් වෙමින් පුළුවන් තරම් ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් ඔබේ ජීවිතය යහපත් තත්වයට පත් කර ගැනීමට ඔබට තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් සෙතක් සාන්තියක් ආශිර්වාදයක්ම සැලසේවා කියලා මේ කෙටි වේලාව තුල මං ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණා ලැබේවා, වැඩි දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් අසිරි බෙලෙන් සදා සැනසෙල්ල උදා වේවා. Chief Reverend Venerable Dr. K. Sri Dhammananda, Nayaka Mahathira, Venerable Kain, and Board of Santavana Forest Hermitage Dwaran, Venerable Pikus and Pikunis, Organizing Chairman Mr. Ui Siok Tong, Mr. Lim Yoki, Chairman of KK Zeying Buddhism Research Society, Mr. Ng Kim Ching, Chairman of Santavana Forest Hermitage Dwaran, Dhamma brothers and sisters, friends, ladies and gentlemen. On behalf of the organizing committee, I would like to extend a very warm welcome and good evening to all of you, especially to our distinguished speaker for this evening, Venerable Dr. K. Sri Dhammananda, who is also affectionately known as Chief Reverend amongst the Buddhist fraternity. To those who have attended similar talks by Chief Reverend last August, we are happy to see you all again and welcome back. We are indeed very happy, honored and fortunate that Chief Reverend has again compassionately consented to return to Sabah for another 2 public talks in Kota Kinabalu. This is despite the difficulty Chief Reverend is having with his vocal cords. Life for people to find out their final salvation, then we can accept Buddhism also as a religion. The word used by the Buddha is dharma, not religion. Of course, Buddha did not speak English. He used the word dharma. That word is very meaningful, better than the word English, the religion. He said, Pāturahosi magadesu pubbe dhammo asuddho samalehi chintito. After gaining his enlightenment, he said like this, this dharma that I understood is not a new dharma or not a new religion. This dharma existed long ago, but people have misinterpreted, polluted, forgotten. Therefore, the dharma is not existing in a human's mind. Dharma exists, but not existing in the human's mind. That is why the Buddhas will appear from time to time to reveal, to remind humane qualities, human values, human intelligence, and how to practice a religion
with human dignity without becoming slaves either to God or to Buddha or religion. So he introduced a noble way of life as dharma or as religion for us to practice without suffering in the name of our religion, without torturing physical body because of our religion, and without enslaving to the sensual pleasure in this world, but by maintaining the dignity, by giving due credit to our intelligence. That is Buddhism. Now, the most important point is, why do we need, why only human beings maintain this religion? Because of human intelligence. This intelligence we cannot find in any other living beings. Hell, spirit, ghost, animals, and devas, brahmas, so-called divine beings also do not have this human intelligence. That is why only a human being can become a Buddha. A God cannot become a Buddha. That intelligence is not there. When human beings developed, cultivate, purified the mind, then gain the enlightenment, it is called Buddhahood. Only human beings can do that. Human mind is very advanced. It has taken, according to scientific discoveries, more than 4 million years to develop this human mind up to this extent and the formations of physical body in this manner. They say at least 4 million years. Therefore, the belief that people maintain human life is created by God at once is rejected by the intellectuals. Recently, Pope John is the living God on this earth for Catholics. He made an announcement. It appeared in the State Times. I got the paper cutting. He said, human beings were not created by the God. Who says? Pope. They come into existence due to gradual development of evolution. When the theory of evolution, Charles Darwin, introduced this evolution, they had a very big battle for nearly 100 years not to accept this evolution. Finally, they came to know. Intellectuals all over the world accepted that it is true. That is why Pope had to announce human beings were not created by a God. They come into existence due to evolution. So, the intelligence that we maintain today is so advanced. One man's mind is strong enough to destroy the whole world today. There is no another living beings who can do that. Scientific discoveries, by using their independent intelligence,
without depending on God or without depending on religion, by using only their intellect, certain things that they have discovered, we cannot imagine by using our normal mind. The nuclear weapons that they have discovered and produced, they say, all those nuclear weapons produced by these people, if dumped together and blast at once, within half an hour, the whole world turned into ashes. Whose work is done? Human mind. Not only that, moon also will be affected. This is the danger of the human mind if it is not diverted, guided, trained properly. Albert Einstein, very highly intellectual scientist, everybody respect him. He made two statements. Science without religion is blind. Religion without science is lame or crippled. Science without religion, they developed and developed, nobody to guide them. Finally, they produce atom bomb, now nuclear weapons, completely can ruin the whole world. Human intelligence that they misused and abused because no proper guidance from religion. On the other hand, religion without science, he says, lame, not active. That is why Pope decided to welcome scientific discoveries into religion. Otherwise, there will be no future for such religion in this world. Again, Albert Einstein says, according to our scientific education, in time to come, if religion is needed, only Buddhism can stand. He was not a Buddhist. He has no religions. But by using his intelligence, he said like this. Because religions depend or based on belief. But science, they discovered through experiment. No belief there. So the belief that people maintain according to their respective religions will be affected very badly because of scientific discoveries. Now in the West, nearly 50% dropped. They are not Christians anymore, 50%. Every Western country. Many of them remain as free thinkers. Some of them approach Buddhism. In England, Buddhism is the second religion in that country. There are 400 Buddhist centers in England. There are 2,000 Buddhist centers in America. Fast growing religion. Why? The religion that appeal to intellectuals' mind who have developed,
their scientific knowledge. There is nothing for them to disagree with the teachings of the Buddha according to their discoveries. So far, they could not utter even one word against the teachings of the Buddha. Scientific. So, why religion is needed? Human beings can become the most cruel, the most wicked, the most cunning, the most selfish living being in this universe. Others cannot develop those mental attitudes up to such extent. On the other hand, only human beings can cultivate sympathy, kindness, compassion, honesty, patience, tolerance, harmony, unity, understanding. Religion is important to cultivate these good qualities in that human mind. Otherwise, religion does not mean, or the purpose of religion is not for us to worship and pray and to perform all these rites and rituals and ceremonies and burning all sort of things in the name of religion. There is no religion there. We cannot say those who pray so many times a day are religious people. We cannot say those who spend millions of dollars for rites and rituals in the name of religion that they are religious people. From the Buddhist point of view, when the Buddha was about to pass away, so many people assembled with flowers to offer and pay respect. The disciple, Venerable Ananda, advised them not to come and disturb the Buddha at this moment. The Buddha overheard, then asked Ananda, why? What is happening? Then he told, there are so many people who are waiting to come and offer flowers and pay respect to you, having heard that you are going to pass away. You know what the Buddha said? Ask them to go back. They cannot pay respect to the Buddha by offering flowers and by worshipping. Ask them to go back and practice at least one of the advices given by the Buddha. Then they really respect the Buddha. Now here you can understand who the Buddha is. He never asked anybody to come and pray and worship. Never. One of the disciples every day come in front of the Buddha and watching, just like watching television. So the Buddha asked, his name is Vakkali. Vakkali, what are you doing here? Then he said, Venerable Sir, when I look at your serenity, features, complexion, gives me a lot of happiness. Then what the Buddha says in his own language? Kinte vakkali imina putikayena duggandena sarirena. Vakkali, by watching this dirty, filthy, impermanent physical body, what do you gain? Nothing. You entertain your emotion. You never gain knowledge or understanding or purity just because you enjoy by entertaining your emotion. Then he said, Yo dhammang passati
so mang passat. One who sees the dharma taught by me, through this dharma, they can see the Buddha, not through the physical body. Physical body is not the Buddha. There is no difference whatsoever. Your physical body and my physical body and the physical body of the Buddha, there is no difference. Enlightenment is not in the physical body. That is why he said, by watching this body, what do you gain? But if we can understand what the Buddha taught, then you can see the real Buddha in your mind. You create the real Buddha in your mind. Therefore, don't depend on this physical body. So he did not encourage even to respect, to worship his physical body. So, the main purpose is to cultivate, to develop, to purify the mind. Not worshipping and praying and performing all sort of rite and rituals. One day, when the Buddha was going somewhere, he met a Brahmin. Brahmin means Brahmana. Hindu priests and teachers, and they are the high caste people in India. He met the Buddha. He could not understand actually whether this is a human being, because he has never seen such human figure. He approached the Buddha and asked, may I know whether you are a god? The Buddha says, no, I am not a god. Many others try to say they are God or son of God. The Buddha says, no, I am not a god. Then he asked, any other form of supernatural living being? He said, no, I am very natural. Then he asked, in that case, are you an ordinary human being? The Buddha says, no. Now confusing in his mind who this man is. Then directly, then who are you? The Buddha gave the answer. This self-introduction is very important for us to understand who the Buddha is. Now, if anybody come and ask, you worship, you believe, you follow the Buddha, can you tell me actually who this Buddha is? Can you explain? You may say something, but you do not know who the Buddha is. He introduced himself in this way. Abhinyayang abhinyatang. I understood everything that which exists in this world. How did he do that? Not within one lifetime. He went on developing, cultivating his mind, life after life, such a long period. Developed the mind up to the maximum level. That is why he says, I understood everything that exists in this world. Bhavetabbancha bhavitam. I have practiced all the great qualities, virtues, principles and morals and anything which is good. I have practiced. Pahatabbang pahinang me. I have uprooted or eradicated all evil thoughts, words and action. Completely eradicated. Now we can understand the difficulty in our case
very minor impurity in our mind, jealousy. We know very well we never gain anything by harboring jealousy, but we cannot drop it. We maintain this jealousy in our mind. And what about anger? What about greed? What about selfishness? He could manage to drop one by one, everything until he completely purified the mind. Tasma buddhosmi brahmana. Therefore, I am not a god, not a supernatural living being, not an ordinary man. I am the Buddha. This is the meaning of the word Buddha. I repeat, one who has understood this knowledge is not given by God. Through his own effort, life after life, he went on developing and developing. He understood. Then he practiced all the great qualities, virtues, principles, and morals. Then eradicated all the evil thoughts, word, action. Then he gained enlightenment. This word enlightenment very loosely we use. The real meaning of enlightenment is this. One who understood everything, one who cultivated all the great qualities, virtues, one who has eradicated all the evil, wicked, harmful things, then gained the enlightenment. This is the real meaning of the Buddha. We follow his guidance, advice given by the Buddha, not as religious law, not as commandment, not because of punishment, but by knowing why these things are bad, why these things are good. Not because God revealed to us, these things are bad, don't do, otherwise I'll punish you. These things are good, you must do, otherwise I cannot take you to heaven. There is no such teaching in Buddhism. Recently, I was invited to give a Buddhist talk in a Catholic church. Occasionally they invite us, and we invite them also. After my talk, somebody asked this question. You say Buddha says like this, and we say Jesus says like this. Who is correct? Then I told him, my dear friend, you can forget your Jesus. I can forget the Buddha. Use our common sense. Use our common sense. Then we can understand who is right, who is wrong, what is right, what is wrong. Example. The Buddha says we should not steal. Jesus says, thou shalt not steal. Do you think without Buddha, without Jesus, we cannot understand that stealing is bad? Why do not you depend on them to understand that it is bad? That is the Buddha's way of teaching. Through your own experience, through your understanding, you will come to know why it is bad. Example, he says, I advise you not to kill, not to destroy other living beings. If you cannot understand why it is bad, then when another person come and try to kill you, how do you feel? That experience is enough for you to understand why it is bad. Not necessary to say, Buddha says we should not kill.
God says we should not kill. That is children's language. Understanding people, when maturity is there in our mind, sense of reasoning we had to develop. Many religions do not allow people to use their sense of reasoning. You have no argument. This is given by the God. Whether you like or not, whether you can understand or not, your duty is to accept it. Nothing to think, must accept. What the Buddha says. Don't accept anything. What I said, thinking Buddha is a great man. You never learn anything. You depend on Buddha, but you never learn anything. You have to think, you have to use your sense of reasoning, then you can understand. We have a thinking mind. Why we are called Manushya? Do you know the meaning? We, human beings, are called Manushya in so many languages. It's a Sanskrit word. Very meaningful word. Mana means mind. Manusya means one who can raise, develop, cultivate that mind. That living being is called Manushya. But other living beings, they too have a mind for their survival. They can use their mind to find out their food, their shelter, to protect their life and little bit of sensual pleasure. They cannot extend their mind further. Limited only for these people. It is mentioned very clearly in Sanskrit language. Ahara nidra bhaya maitunancha samanya metat pasubhir narana. Eating, sleeping, self-protection, and what you call sexual pleasure. These four things are common to every living being in this world. The big or small makes no difference. Every creature, tiniest creature, also experience eating, sleeping or relaxing or fighting to protect their life and sexual pleasure. If human beings also spend their life only for these four things, is there any difference between humans and animals? We think we are superior, we are more advanced, we are so intelligent. Have we got anything to prove that we are higher than animals? Yes, there is something. We have something which they haven't got. Dharmo hite sang adhiko visesa. Just now I mentioned. We have dharma. Now we say religion. This we can find only human's mind, not in others' mind. This is extraordinary characteristic that human beings have. But our greed, our selfishness, our cunningness completely spoiled our intelligence. They dominate our mind, then we forget we are humans. Humane qualities, human values, human intelligence surrender. When greed, selfishness, hatred,
appear in the mind. Again, there is another point. Amongst those 31 group of living beings, only human beings tell lies. Yes. Others do not know how to tell lies. That is cunningness. How much this cunningness is developed in our mind to twist and turn. I can tell you a very simple story, but not very pleasant one. Please forgive me. A very young housewife, in the kitchen, there was a young boy also in that house. This young wife and this young boy were kissing in the kitchen. Husband saw this. Came and asked, "What are you doing?" At once this lady says, "Do you know, every day I keep some durian here in this bottle. I can see 2-3 pieces are missing every day. When I ask this boy whether he take, he say no. Today I wanted to smell his mouth." Can you imagine? Only 1 second to create that story. This is the nature of the human mind. Is there anybody else who can do that in this world? See how clever we are. So, we can twist and turn our mind and can tell lies. It is mentioned. When the Buddha, as a bodhisattva, before gaining enlightenment, he is called bodhisattva. Anybody who is working for gaining enlightenment is called bodhisattva. Occasionally, he has violated certain precept as a worldly person. But he upheld one particular precept, not to violate that. What is that? Telling lies. He tried his best not to break this. After gaining enlightenment, the words the Buddha has said came out from his holy sacred mouth. The words are still effective. Last 2,500 years, people have been experiencing what sort of effect they had either by reciting or listening the word come out from the Buddha's mouth. Same language. Disciples maintain the same language, the same word that the Buddha has spoken for 45 years. So these words are very effective because you are the only human beings on this earth who never uttered a lie. These are the special characteristics of the Buddha that people do not know. Some people say, when they say you are worshipping the Buddha, you say you are worshipping the devil. You see how narrow and how, low mentality that they have to say like this. You are worshipping the devil. Now, when we recite the precept, 5 precepts, before we start religious service, it is the customary religious practice. First observe the 5 precepts, then continue the religious service.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං. 5. I try my best not to kill, not to steal, not to have sexual misconduct, not to tell lies, not to take intoxicating drinks or drugs. These are the 5 basic religious principles for every Buddhist to observe. Do you know, in every religion, there are few basic religious principles. Now, Islam, they have 5 pillars. Belief in God, praying, fasting, charity, pilgrimage to Holy Land. 5. These are the 5 pillars in Islam. Christianity, they have 10 commandments. So the Buddhists observe these 5 principles. Sikha padang are the most important words there. I try to train my mind. Sikha pada, I try to train my mind when that bad thought appear in my mind not to do this. This is the Buddhism. Not, this is given by the God, this is given by the Buddha, this is given by so and so. No. I train my mind not to do that. Knowing that it is bad, it is wicked, it is cruel, it is harmful, it is dangerous. I train my mind not to do that. That is the Buddhist principle. We cannot say, oh, I cannot do that because Buddha says I cannot do it. I cannot eat this because Buddha says we cannot do it. This is small children's language. Children say, Papa say, I cannot go there. If I go there, he will beat me. Mommy say, I cannot eat this, he will beat me. The same language. We are adult. We have maturity. We have sense of reasoning in our mind. Without misusing, abusing, without following anything blindly. Use your common sense, my dear friend. Not necessary to have religious label. Whether we are Buddhists or Christians or Hindus or Muslims, those labels are not important. Religion is not in their labels. That is why the whole world today is a battlefield because of religion. Religious label, not religious principles. I want to introduce my religion, egoism. My religion, our religion, but not religion. 2 religions introduce the same principles, but one religion tried to convert this into the other religion. But the same principle, 2 labels. So they are fighting for this label. They bring religion into the battlefield to justify, oh, it is our religion. They have polluted completely purity of religion. They try to show worshipping, praying so many times a day, they are religious. But their cruelty, anger, jealousy, grudge and ill will, enmity, all the evil forces are boiling in their mind. Where is religion? What is the purpose of religion? Religion is for us to train our mind to live peacefully, without harming, without disturbing, developing our, what you call, harmony, understanding, and without
violating the environment for others to suffer. If these qualities are not in our religion, there's no point of following any religion. Now there are free thinkers. They never say they are Buddhists or Christians or Muslims or Hindus, no label. But do you think they behave as barbarians? If you observe very carefully, some of them are far better than those so-called religious people who claim they belong to this religion or that religion. By knowing certain things are bad, immoral, harmful, they try not to do. That is understanding. Not because of God, not because of punishment, not because of hell, knowing these things are wrong. Again, they do lot of services for the well-being of others, to release others' sufferings and troubles and problems and difficulties without expecting any reward from God. They have no heaven, no God, no hell, no rebirth, no karma, no soul, nothing. But they live as human beings. So they keep away from bad things. They do lot of good things without using any religious label. Why? Although they do not use any religious labels, they practice religious principles. Without them, we belong to this religion. Religious principles are there. Therefore, not necessary to say we are Buddhists. That word is not important. The Buddha was not a Buddhist. Jesus was not a Christian. We have given this label for them. We must try to be good, to do good as much as possible. Then we are very good religious people. You can give any label. It is immaterial. On the other hand, among the followers of other religions, Christians, Muslims, and Hindus, we have seen, we have been associating with them, some of them are better than Buddhists. Their kindness, compassion, honesty, all the good qualities, they have developed quality in their mind. Therefore, we cannot say we Buddhists are the good people, religious people in this world. That is egoism. Try to avoid this. Then we can keep away from hostility, discrimination, to live peacefully with others. Recently, I was invited to give a talk at International Islamic University on Buddhism. After my talk, somebody got up and asked, why Buddhists do not believe in God? I asked, who told you? Who told you that Buddhists do not believe in God? You are wrong. Buddhist concept on God is different. Not like Christians or Muslims or Hindus, but Buddhist concept is different. Otherwise, no one can say Buddhists do not believe in God. Anyway, my topic will be, next topic will be that. For you to understand. You must never say, as Buddhists, we don't believe in God. You create unnecessary misunderstanding, hostility, discrimination. Why do you want to create it? I went to attend an international Islamic conference. Invited us to visit there. As soon as I enter into that building,
a Muslim group who have come from another country. I think they have never seen a Buddhist monk in their life. Yeah. Straight away, he came, do you believe in God? I said, why not? No argument. Finish. Because that is not the way to ask a question. Where are you coming from? What is your religion? We are very happy to see you here. By the way, may I know what is your concept on God? That is the what do you call cultured way. But straight away, yeah, do you believe in God? See the mentality. When people talk religion so seriously into their mind, they develop some sort of egoism, pride, and they are superior to others. We should not maintain in that way. So again, let us come back. Why religion is needed? Human mind can understand. This is not the first and the last life. Others have no such idea. They do not know anything about the next life, hereafter. Only human being. If we can understand this, it is our duty to prepare for the next existence. That is why we need a religion. Otherwise, we do not know. Now, there are millions of human beings in many parts of the world who are dying, starving, without food. Millions of human beings have no shelter. Their birth and death both take place at the pavement or roadside or under the tree or open areas during the summer and winter, rainy season. Also they have to spend their life like this. Then who are these human beings? If people believe all these human beings are created by the God, then why did God create those millions of innocent people to suffer for nothing? Is there any reason? If He has created, it is not His duty to provide food and clothing and shelter and their requisite. When a father produces few children, he keep quiet without doing anything. Children every day must come and kneel down, Father, we want food. Father, we want clothing. Father, we want our books. Is that the way? Is that the duty of the father? Then who created them to suffer like this for nothing? Nobody created them. This is a living example for us. Compare our way of life and their way of life. How fortunate we are and how unfortunate they are. All are human beings. What is the cause? No doubt, they had little bit of good karma to be born as humans. But they have not accumulated enough good karma for them to experience in their next existence. That is the good lesson for all of us. Now we are experiencing good effect of our good karma. Yes, definitely. When you compare with others who suffer. Again, we are paying for what we have done, certain bad thing. In simple language, says like this. We are the result of what we were. We will
be the result of what we are. Children also can understand this. Remember this. We are the result of what we were. If we are fortunate, that means we have definitely had some good deeds, meritorious deeds during our last birth. That is why we are experiencing, leading a peaceful, happy life. If our lives are miserable, they are the result of what we were. We have done certain bad, wicked, cruel things during the previous birth. We are paying for that.